So many things. In other words, he made Peradeniya Medical School and the medical students' life a full life. Very open to new ideas. I wonder if he was alive today. A senior advisor on pharmaceuticals with the United Nations Conference on Trade and Development has died in Guyana. The advisor, Professor Seneka Bebele, 57, of Sri Lanka, died from a heart attack yesterday, and he is to be cremated tomorrow. He had been advising the CARICOM Help Desk for the past 5 weeks on the formulation of a regional drug policy for CARICOM countries, and his death came as a shock to the team he was working along with, for he died during the preparation of a report on the regional drug policy. I wonder if he was alive today with all this modern technology in computers. How great it would have been, you know. අයිබොන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ගාල්ල පුරවරයට. හරියටම කිව්වොත් ගාල්ලේ අහංගම කතලුව කියන ග්‍රාමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි මේ හොයාගෙන යන්නේ 20 වෙනි සියවසේ ජීවත් වෙච්ච විශිෂ්ට ශ්‍රී ලාංකිකයෙක්ව. මානවවාදියෙක්ව. වෛද්‍යවරයෙක්ව. අනාගතවාදියෙක්ව. ඒ තමයි මහාචාර්ය සේනක බිබිලි. එතුමා ඉපදෙන්නේ මෙන්න මේ කියන කතලුව ග්‍රාමයේ. 1919 වර්ෂයේ අගදී සිල්වියා ජයවර්ධන කියන විවාහක කුල කාන්තාව තමන්ගේ කුළුඳුල් දරුවා ප්‍රසූත කරන්න එනවා තමන්ගේ මව් රටට. එහෙම නැත්නම් ගමට. ඒ එන්නේ මෙන්න මේ කතලුවේ තියෙන අටදා ගෙවත්තේ වලව්වට. ඇය එන්නේ බිබිලි ඉඳලා. අපි යමු වලව් බලන්න. වර්ෂ 1920 පෙබරවාරි මාස 13 වන දින ගාල්ල අහංගම කතලුව අටදාගෙවත්ත වලව්වේදී සේනක විලියම් බිබිලේ උපත ලබන්නේ දරුවන් 6 දෙනෙකුගෙන් යුත් රදල පවුලක වැඩිමලා ලෙසය. සේනකගේ මව වන්නේ සිල්වියා ඔගස්ටා ජයවර්ධනය. ඇය අටදාගෙවත්ත වලව්වේ මුදලිතුමන් වූ ආතර් ජයවර්ධනයන්ගේ දියණියයි. සේනකගේ පියා වන්නේ චාල්ස් විලියම් බිබිලේය. එතුමා එකල ජනතාවගේ මහත් ආදරයට මදුන් වූ අධිරාජ්‍ය විරෝධී බිබිලේ වලව්වේ රටේ මහත්තයාය. මේ නිසා කුඩා සේනකටද ඌව වෙල්ලස්සෙන් මෙන්ම ගාල්ල පුරවරයෙන්ද ඥාති පරම්පරාවක් හිමිවිය. සේනක තමාගේ මහගෙදර වන බිබිලේ වලව්වට පැමිණෙන්නේ වයස මාස 3ක් සම්පූර්ණ වෙද්දීය. පස්සේ මේ පවුලට සුජාතා කියලා නංගි කෙනෙකුයි ආනන්ද, චන්ද්‍ර, විමල් සහ කුඩා බණ්ඩ කියලා මල්ලිලා 4 දෙනෙකුයි සම්බන්ධ වෙනවා. ඉතින් මේ සේනක බිබිලේ කියන අයියා තමන්ගේ නංගිට ඔය අතරින් නංගිට දක්වන්නේ දැඩි සෙනෙහස.
අනෙකුත් රදල වලව්මෙන් නොව බිබිලේ වලව්ව සෑම විටම ඌව වෙල්ලස්සේ අහිංසක දුප්පත් ජනතාවට විවෘත විය. සේනකගේ පියා සුද්දන් විසින් තම පාලනයේ පහසුව සඳහා පත් කරන ලද රටේ මහත්තයා වුවද ඔහුගේ පක්ෂපාතීත්වය සෑම විටම තිබුණේ අහිංසක දුප්පත් ජනතාව සමගය. ගාල්ලේදී මෙන්ම බිබිලේදීද පුංචි සේනක බිබිලේ හැදී වැඩුණේ රදල පවුල්වල දරුවන් සමග නොව අහිංසක දුප්පත් ජනතාව සමගය. මෙයම සේනකගේ ජනතාවාදී ආකල්පවලට හේතු සාධක වන්නට ඇත. බිබිලි පෙරපාසලකින් තමන්ගේ මූලික පෙරපාසල් අධ්‍යාපනය ආරම්භ කරන පුංචි සේනක බිබිලේ පස්සේ තමන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා රටේ ප්‍රමුඛ පෙළේ පාසලකට ඇතුළත් වෙනවා. ඒ පාසල තියෙන්නේ මහනුවර. මේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය. එහෙම නැත්නම් ට්‍රිනිටි එක. චාල්ස් විලියම් බිබිලේ කියන රටේ මහත්තයා තමන්ගේ වැඩිමල් පුතාව ඇතුල් කරන්නේ තමාත් ආදි ශිෂ්‍යෙක් වෙන මෙන්න මේ ත්‍රිත්ව විද්‍යාලයට. Main thing about him was he was very receptive to any idea. He was very curious. Thirst for knowledge was his thing, and interested in so many things, just to mention photography, music, and anything was interest to him. මේ තියෙන්නේ පාසල් අධ්‍යාපනය ලබන කාලෙදී එතුමා නවාතැන් ගත්ත ට්‍රිනිටි එකේ ඇලිසන් හවුස් එක. පාසලේ අධ්‍යාපනය ලබන කාලෙදී අධ්‍යාපනයේ විතරක් නෙමෙයි විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලටත් එතුමා දක්ෂකම් දක්වනවා. කෙටියෙන්ම කියනවා නම් මහාචාර්ය සේනක බිබිලි කියලා කියන්නේ පාසලේ අධ්‍යාපනය ලබන කාලෙදී ඕල් රවුන්ඩර් කෙනෙක්. පාසලේදී සේනක විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් වලට ත්‍යාග ලබා ගත්තේය. එමෙන්ම රගරු ක්‍රීඩාවෙන් පාසල් වර්ණ ලබා ගැනීමට ඔහු සමත් විය. එපමණක් නොව විවිධ වූ කලාවන්ටත් දක්ෂකම් දැක් වූ සේනක බිබිලේ රංගනය, නර්තනය සහ සංගීතය යන කලාංශ ඔස්සේ තම නිපුණතා එළිදක්වන්නටද සමත් වූයේය. පාසල් ජීවිතේ මෙහෙම ජයග්‍රාහීව ගෙවෙනකොට හදිස්සියෙම එතුමාගේ ජීවිතයේ විශේෂ වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි තම ආදරණීය පියාණන්ගේ හදිසි අභාවය. රටේ මහත්තයාගේ අභාවය බිබිලේ පවුලට වැදුණු ෂණික අකුණක් වැන්නක් බවට පත්විය. සිත දැඩිකරගත් සේනක සිය පියාණන්ගේ මරණයේ වැඩ කටයුතු අවසන් කර නැවත සිය නැගණිය සහ මල්ලිලා කැටුව මහනුවරට ගියේය. දෙමසකට පමණ පසුව සේනකට ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා මසකට රුපියල් 25ක් බැගින් ලැබෙන්නට විය. පසු කලෙක සේනක කරුණු සොයාගත් පරිදි සේනකගේ ආදර්ශමත් ශිෂ්‍ය ජීවිතය ගැන පැහැදිණු ඇල්ලේපොළ නමැති මහතෙක් නිර්නාමිකව සේනකට ආර්ථික වශයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත. ළමා කාලය අවසන් කරලා තරුණ කාලයට පිවිසෙන එතුමා අවසානයේදී තමන්ගේ පාසල් අධ්‍යාපනය ඉතා විශිෂ්ට විදිහට අවසන් කරනවා. ඒ උසස් අධ්‍යාපන වරමත් ලබාගෙන. ඒ 1940 අවුරුද්දේ එතුමා උසස් අධ්‍යාපන වරම ලබා ගන්නේ ලංකා වෛද්‍ය විද්‍යාලයට. අපි දැන් ඇවිත් ඉන්නේ
එදා ලංකා වෛද්‍ය විද්‍යාලය කියලා හඳුන්වපු වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට. අපි යමු ඇතුළට. වෛද්‍ය විද්‍යාලය තුලදී තරුණ සේනක බිබිලේගේ ගමන එතරම් සුන්දර එකක් වූයේ නැත. සෑම විටම අග හිඟකම් සැඟ වූ අම්මා කීවේ කෙසේ හෝ මුදල් සොයාගමු කියාය. රටේ මහත්තයා ජීවත්ව සිටි කාලයේදී බිබිලේ බලව්වට නිතර ආගියවුන් සොයා එතුමාගේ මව දෙතුන් දිනකම ඈත පළාත්වලට ගියද ප්‍රතිඵලයක් නොවිය. අවසන පියාගේ හිතවතකුව සිටි එල්ලෙම් අබේරත්න මහතාත් මවගේ හිතවතකුව සිටි බදුල්ලේ ශ්‍රීමත් හෙන්රි කොතලාවල මහතාත් සේනකට උදව් කරන්නට ඉදිරිපත් වූහ. සේනක බිබිලේ කියන වෛද්‍ය ශිෂ්‍යයා නවතන් ගන්නේ මේ බොරැල්ලේ තියෙන පොඩි පුංචි හෝටල් කාමරයක. ඒ කාලේ කාමරගුණේ රුපියල් 15යිලු. කොහොම නමුත් පාන් එක හොදි කාලා තමයි එතුමා ඒ කාලේ ඉගෙනගෙන තියෙන්නේ. තව විදිහකින් කියනවා නම් මහාචාර්ය සේනක බිබිලේ කියලා කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබපු නිදහස් අධ්‍යාපනයේ විශිෂ්ට නිර්මාණයක්. එතුමා වෛද්‍ය පොත්පත්වලට අමතරව සමාජවාදය වැනි දේශපාලන සංකල්ප අඩංගු පොත්පත්ද කියවන්නට ගත්තේය. පොත්පත්වලින් කියවා අවබෝධ කරගත් එතුමා ඒවා මෙතෙක් තම ජීවිතය ගෙවුණු බිබිලේ හේන් කඳුකර වතු සහ කොළඹ කම්හල්වලට ගලපමින් සිතන්නට ගත්තේය. වෛද්‍ය විද්‍යාවේ ඉඳලා ගෙදර ආපු වෙලාවට එතුමා මේ වත්තේ මේ ගහක් යට බංකුවක් තියාගෙන මේ ගමේ ගම්වාසීන්ව පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ඉතින් මේක දැකලා එතුමාගේ අම්මා ගොඩක් සතුටටපත් වෙලා තියෙනවා. ගමේ බොහොමයක් ලෙඩ රෝග සඳහා හේතුව මන්ද පෝෂණය සහ නුගත්කම බවත් එය නිවාරණය සඳහා බෙහෙත් පමණක් ප්‍රමාණවත් නොවන බවත් එතුමා එවිට වටහා ගත්තේය. මේ සියලු දෑ හමුවේ වුවද එතුමාගේ අධ්‍යාපනික කුසලතාවේ නම් අඩුවක් නොවීය. පළමු දෙවන සහ අවසාන MB විභාග පළමු පන්තියේ ගෞරව සාමාර්ථ සහිතව සේනක සමත් විය. ඊට අමතරව අවසාන වසර විභාගයෙන් කායික වෛද්‍ය විද්‍යාව සඳහා රන් පදක්කමක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා රන් පදක්කමක් දිනා ගැනීමට මේ අති දක්ෂ වෛද්‍ය ශිෂ්‍යයා සමත් විය. ඔහු තම වෛද්‍ය විද්‍යා උපාධිය ලබා ගන්නේ 1945 වර්ෂයේදීය. ඉන්පසුව සේනක බිබිලේ නම් සීමාවාසික වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේදී තම සීමාවාසික පුහුණුව ලැබුවේය. සීමාවාසික පුහුණුව අවසන් කරන තරුණ වෛද්‍ය සේනක බිබිලේ රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස තම පළමු පත්වීම ලබාගන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී හැටියටය. තමා සතු ඉහළ අධ්‍යාපන සුදුසුකම් සමග පහසුවෙන්ම ශික්ෂණ රෝහලක කනිෂ්ඨ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාව තිබියදීත් මෙබඳු ගම්බද ප්‍රදේශයක සේවයට යෑම ජනතා සේවය වෙනුවෙන්ම එතුමා දෙවරක් නොසිතාගත් තීරණයක් බව පැහැදිලිය. එහිදී වෛද්‍ය නිලධාරී සේනක බිබිලේ රාජකාරී වේලාවෙන් පසුවත් නොමිලේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් කැප වූයේය. එතුමා තම නිල නිවසේදී ප්‍රදේශයේ ජනතාවට ආහාර සහ රෝගවලට ඖෂධ ලබා දීමට කටයුතු කළේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරේ යෙදෙන අතරතුරේදීම බිංගිරිය සහ හෙට්ටිපොළ කියන ප්‍රාදේශීය රෝහල් වලත් සේවය කරන්න එතුමාට සිද්ධ වෙනවා. කිලෝමීටර ගාණක් දුර වුණත් එතුමා ඒවයේ සේවයට යන්නේ දැඩි ආශාවෙන්. 1947 මහමැතිවරණය පැවැත්වෙන කොටත් එතුමා සිටියේ බිංගිරියේ. වරක් එතුමා ප්‍රදේශයේ පොල්වතු ඉඩම්වල සේවකයන්ට නොමිලේ පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා පොල්වතු හිමියන් සමග අරගල කළේය. එය සාර්ථක නොවුවත් එතුමා තම කාර්යාලය තුළ නොමිලේ සෞඛ්‍ය සේවාව සැපයීම දිගටම සිදු කරගෙන ගියේය. දිනක් මෙලෙස රෝගියෙකු පරීක්ෂා කරමින් සිටින වෛද්‍ය සේනක බිබිලේට හදිසි විදුලි පුවතක් ලැබිණ. ටිකක් විතර වහිනවා. ඒ විදුලි පුවත එන්නේ එවකට කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති නිකලස් සාටිගල මහත්තයාගෙන්. එකෙන් කියවෙන්නේ වෛද්‍ය සේනක බිබිලේ
කොළඹ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරයෙක් විදිහට තෝරගත්තා කියලා. ඒ 1947 අවුරුද්ද. ඉතින් වෛද්‍ය සේනක බිබිලේ මේ නිසා බින්ගිරෙන් යන බව දැනගත්ත මේ ප්‍රදේශ ජනතාව වැල නොකැඩි එතුමා බලන්න ආවා. මෙම පත්වීමත් සමග වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවතීර්ණ වන වෛද්‍ය සේනක බිබිලේ විදේශික මහාචාර්ය හැරි කලම්බයින් සමග එක්ව ලංකා ජනජීවිතය අධ්‍යයනය කරන්නට සිදුවේය. වතුකරේ කම්කරු ජීවිත, වියලි කලාපයේ හේන් ගොවි ජීවිත, පහතරට ගොවි ජීවිත, මුහුදුකරේ දීවර ජීවිත එතුමාගේ සමීක්ෂණයට ලක් වෙනවා. රහට තේ කෝප්පයක් බොන්නේ නැති වතුකම්කරුව දැකලා එතුමා කම්පාවටපත් වෙනවා. හරියට බත් වේලක් කන්න නැති ගොවි පවුල් දැකලා එතුමා කම්පාවටපත් වෙනවා. මේ වාර්තාව දකින මහාචාර්ය හැරි කලම්බයිනොත් දැඩි කම්පාවටපත් වෙනවා. තමාට වඩා කනිෂ්ඨ වූ තරුණ කතිකාචාර්යවරුන් වෛද්‍ය අධ්‍යාපනඥයන් කිරීම සඳහා එතුමා සිය මාර්ගෝපදේශය දුන්නේය. ඒ අනුව යමින් 1973 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය අධ්‍යාපන ඒකකය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටුවීමට එතුමා මූලිකත්වය ගත්තේය. When people talk about Professor Bibile, most of the time they speak of his pioneering historic work in the field of medicines. But many people don't know, except those who were associated with him in an academic sense, don't know that Bibile was also the pioneer in modern medical education science in Sri Lanka. When he came to Peradeniya and took office there, he was very interested in making Peradeniya a modern model medical school. And he negotiated with a lot of universities and medical schools outside, and most of all he was working closely with the WHO, the World Health Organization, which at that time was in the process of encouraging and facilitating a change in the way medical students were taught to make medical education more relevant and to make it more community oriented. පසුකලක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙය දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය සඳහා වූ ප්‍රාදේශීය වෛද්‍ය විද්‍යා කතිකාචාර්යවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් බවට නම් කිරිනි. එයින් අධ්‍යාපනය ලැබූ පසු කලෙක තම රටවල වෙනම වෛද්‍ය අධ්‍යාපන ඒකක පිහිට වූහ. වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිත කළ මුල් පුද්ගලයින් අතර මහාචාර්ය සේනක බිබිලේද විය. මහාචාර්ය සේනක බිබිලේගේ අඩිපාරේ යමින් 1993 දී ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨය විසින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ ශ්‍රී ලංකාවේ පළමු පීඨ දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබීය. පසුව 1994 දී කොළඹ වෛද්‍ය පීඨය විසින් Medical Education Development and Research Centre හෙවත් මෙඩාක් ආයතනය පිහිටවනු ලැබීය. The person behind this, the person in whose mind this idea germinated and who gave meaning to the idea was Professor Bibile. Talking of Professor Bibile's life in Peradeniya as a teacher, he was probably the first person that I know certainly in Peradeniya who had very open futuristic thinking about lectures, the formality of the lectures. He in his subject, at least in pharmacology, over which he had control, lectures were not compulsory. But because he was such a interesting, exciting lecturer who made things very simple, nobody missed his lectures. So although lectures are not compulsory, the students made it compulsory that they attend. ජනකාන්ත පුද්ගලයෙකු වූ එතුමා තම අදහස් තම ශිෂ්‍යයන් සමීපතමයෙන් සහ සහෘදීන් සමගත් බෙදා හදා ගත්තේය. එකල වෛද්‍ය ශිෂ්‍යයන් වූ මහාචාර්ය තිස්ස විතාරණ මහාචාර්ය කාලෝ ෆොන්සේකාද ඒ අතර වූහ. එතුමන්ලාද පසු කලක වෛද්‍ය සේනක බිබිලේගේ මතවාද ඔස්සේ පන්නරය ලැබූහ.
කෙටියෙන්ම කිව්වොත් මහාචාර්ය සේනක බිබිලේ එකල වෛද්‍ය ශිෂ්‍යයන්ට විද්‍යාත්මක ක්‍රමයේත් විප්ලවවාදී සමාජවාදී දේශපාලනයේ අයිකන් එකක් වෙනවා. 1949 වර්ෂයේදී ශිෂ්‍යත්වයක් දිනා ගන්නා වෛද්‍ය සේනක බිබිලේ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේය. එහි මහාචාර්යවරියක ලෙස සේවය කළ මාත් හෙඩ් මහත්මිය සමග ස්ටෙරොයිඩ් හෝමෝන පිළිබඳව කළ පර්යේෂණයක් සඳහා එහිදී එතුමා ඖෂධ විද්‍යාව සඳහා වූ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. පසුව නැවතත් 1951 දී ලංකාවට පැමිණෙන ආචාර්ය සේනක බිබිලේ තම ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේය. 1954 දී මහාචාර්ය සේනක බිබිලේ කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධානියා බවට පත් වෙනවා. ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ අර පැත්තේ. අපි යමු මේ පැත්තට. ශ්‍රී ලංකාව තුළ ඖෂධ විද්‍යාව පිළිබඳ පළමුවන මහාචාර්යවරයා වන්නේද මහාචාර්ය සේනක බිබිලේය. එකල විවිධ කණ්ඩායම් කිහිපයක් පළ කළ මත පර්යේෂණාත්මකව සාවද්‍ය බව ඔප්පු කිරීමට එතුමා කටයුතු කළේය. විටමින් B5 හෙවත් පැන්ටොතෙනික් අම්ලය මගින් අතේ පයේ ඇතිවන දැවිල්ලක් සම්පූර්ණයෙන්ම සුවවන බවත් විටමින් C මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැළකෙන බවත් යන්න එලෙස බිඳ දැමු මත අතර විය. එතුමා පැවසූවේ ජනතාව රවටමින් ඖෂධ ජාවාරම්වල යෙදෙන කූට ව්‍යාපාරිකයන්ට පහර දිය යුත්තේ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල තුලින් බවයි. ඖෂධ මිල පාලනය කිරීම සඳහා රජයක් විසින්ගත් මුල්ම උත්සාහය වූයේ 1956 දී සෞඛ්‍ය ඇමතිවරිය වූ විමලා විජයවර්ධන මැතිනිය ශ්‍රී ලංකාවට ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක් ගැන ආචාර්ය සේනක බිබිලේ සමග සාකච්ඡා කිරීමය. ඖෂධ ජාවාරම ගැන හොඳින් හදාරා තිබූ මහාචාර්ය සේනක බිබිලේ සෞඛ්‍ය ඇමතිවරියට එහි පසුබිම් කතාව මුල සිට සවිස්තරාත්මකව කීවේය. ඒ කාලේ ඖෂධ නිෂ්පාදනයෙන් 75%ක්ම නිෂ්පාදනය සහ බෙදා හැරීම සිද්ධ කරන්නේ ලෝකේ රටවල් 6ක තියෙන බහුජාතික සමාගම් කීපයකින්. ඒ රටවල් 6 තමයි ඇමරිකාව, බටහිර ජර්මනිය, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජපානය. මේ සමාගම් මගින් මේ ඖෂධ මිල උච්චාවචනය කරන ආකාරයත්, දිලිඳු රටවල් වල ජනතාව සූරා කරන ආකාරයත්, ඒ වගේම ඒ රටවල් වල පාලකයන් අල්ලේ නටවන ආකාරයත් එතුමා ඇයට විස්තර සහ දත්ත සහිතව පැහැදිලි කරනවා. ඖෂධ මිල ඉහළ යෑම වළක්වන්නට නම් කළ හැකි එකම දෙය මෙම බහුජාතික සමාගම් සමග ඍජුව ගැටීම පමණක් බව එතුමා පැවසූවේය. ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම රජය මගින් කළ යුතු බවක්, ටෙන්ඩර් කැඳවීම මගින් සමාගම් වලින් අඩු මිලට ඖෂධ මිලදී ගත යුතු බවක්, හැකි සෑම ඖෂධයක්ම රජය මගින් ලංකාවේ නිෂ්පාදනය කළ යුතු බවත් එතුමා ඍජුව ප්‍රකාශ කළේය. මේ නිසා මහාචාර්ය සේනක බිබිලේ වර එක මෙන්න මෙහෙම පවසනවා. අධිරාජ්‍යවාදය සමග ඍජුව ගැටිය හැකි අභීත පාලකයන් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. නැත්තම් නිකන් කතා කරන විතරයි. ලංකාව තුලදී ඖෂධ වේදීන් පුහුණු කිරීමද වැදගත් කොට සැලකූ එතුමා 1957 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට එක්වන රජයේ ඖෂධ වේදීන් සඳහා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේය. 1959 දී මහාචාර්ය සේනක බිබිලේ සිලෝන් හොස්පිටල් ෆෝමියුලරි එක නිර්මාණය කරනවා. මේකෙදි එතුමා අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව හඳුන්වලා දෙනවා. එතුමාගේ ඉදිරි දැක්ම කොච්චරක්ද කියනවනම් WHO එක එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ සංකල්පය හඳුන්වලා දෙන්නේ 1977 දී. Ceylon at that time in 1959 implemented the principles, a similar concept and list in 1959, 18 years before the essential drugs. The prime mover in this was the Department of Pharmacology in Colombo, and it was Professor Bibile, Professor Lionel, and Professor Cortegudo. And this was what they brought about. By the time the world came to think about it 18 years later, we actually did have a long history of following this principle.
පස්සේ කාලෙක රාජ්‍ය හා පෞද්ගලික අංශ ඊට පස්සේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල නියෝජිතයෝ එකතු කරලා හදනවා National Formulary Committee එක. මෙන්න මේ කමිටි එකෙත් එහෙම නැත්නම් මේ කමිටුවේත් පළවෙනි සභාපතිවරයා වෙන්නේ මහාචාර්ය සේනක බිබිලි. මේ NFC එකෙන් formulary notes කියලා ප්‍රකාශනයක් එළි දක්වනවා. මේ ප්‍රකාශනය පස්සේ කාලෙක The Prescriber කියලා නම වෙනස් වෙනවා. මේ The Prescriber ඊටත් පස්සේ කාලෙක වර්තමානයේදී The Sri Lanka Prescriber කියලා ප්‍රකාශනයක් විදියට එළියට එනවා. මේ තියෙන්නේ අන්න ඒ The Sri Lanka Prescriber. මේක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ එහෙම නැත්නම් SPCA එකේ සහ කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම ප්‍රකාශනයක් හැටියට තමයි එළියට එන්නේ. මේ පල්ලෙහෙන් ගලාගෙන යන්නේ මහවැලි ගඟ. අපි මේ ඉන්නේ අක්බාර පාලමුඩ. මහාචාර්ය සේනක බිබිලගේ ජීවිතයේ ඊළඟ වැදගත් සංගීත ස්ථානයට තමයි අපි මේ යන්න හදන්නේ. ඒ ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට. එක්දහස් 970දී මහාචාර්ය සේනක බිබිලි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා බවට පත්විය. එතුමා තම නිවසේ සිට පේරාදෙණියට ගියේ යතුරු පැදීමි. He also expanded this idea of developing students into what you might call full citizens or full men and women. Every Sunday he used to invite groups of students to his house, and he used to play pieces of music from BBC and different places, and tried to tell us how to appreciate music, and that went on. Secondly, he also was very emphatic about students participating in extracurricular activities, sports and other literary activities. And he was the first person who chaired the exhibition committee and pioneered the first medical exhibition in Sri Lanka. There, because he thought that medical schools had a duty to educate the public. So the concept of medical exhibitions came in Sri Lanka with, at that time in Peradeniya, with Bibile's idea that medical schools should educate the community that it is located in. So many things. Then he was into drama. He promoted various activities in drama, and we produced plays, and most of these the rehearsals were held in his house in the evenings. So many things. In other words, he made the Peradeniya Medical School and the medical students' life a full life. ක්‍රියාකාරී සමාජවාදී දේශපාලනයේ නියැලුණු එතුමා 1970 මහමැතිවරණය අලලා සිය පාක්ෂික තරුණ පෙළට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ගැන අවබෝධය ලබා දෙන්නට පේරාදෙණියේ සිට කොළඹට පැමිණියේය. එම කතාවේදී දීර්ඝ ලෙස එතුමා ඖෂධ මාෆියාව ගැන කතා කළේය. බහුජාතික සමාගම් මගින් කුඩා සමාගම් සහ බුද්ධිමතුන් ගිලගන්නා ආකාරයක්, නොමිලේ ලිපි, පෑන්, පැන්සල්, දිනපොත්, දිනදර්ශන, මත්පැන්, තෑගිබෝග, රථවාහන සහ විදේශ සවාරි මගින් වෛද්‍යවරුන් තම ග්‍රහණයට ගන්නා ආකාරයක්, නළු නිලියන් යොදාගෙන කරන ප්‍රචාරය මගින් සාමාන්‍ය ජනතාව තම ග්‍රහණයට ගන්නා ආකාරයක්, පේටන්ට් අයිතිය ලබාගෙන විශාල වශයෙන් ලාභ උපයන ආකාරයක්, සුළු ව්‍යාපාරිකයන් පාගාක් දමන ආකාරයක්, ඖෂධීය නාමයෙන් තොරව වෙනත් ආකර්ශනීය නමක් සහිතව වැඩි මුදලකට එකම ඖෂධය විකුණන ආකාරයක් එතුමා මොනවට පැහැදිලි කළේය. බලාපොරොත්තු වන විදිහටම 1970 මැයි 27 වෙනිදා තිබුණ මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සමගි පෙරමුණ ජයග්‍රහණය කරලා සමාජවාදී වමේ ආණ්ඩුවක් පිහිටවනවා. 1970 නොවැම්බර් මාස දවසක එතුමා මේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එවකට ලංකා සමසමාජ පක්ෂයේ සමාජික බර්නාඩ් සොයිස මහත්මයාගෙන් එතුමාට හදිසි දුරකථන පණිවිඩයක් ලැබෙනවා. හෙටම එන්න අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තියෙනවා.
පසුදින පැවති සාකච්ඡාවේදී එවකට අගමැතිනි සිරිමාවූ බණ්ඩාරනායක මැතිනිය අප රටට ගැලපෙන රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහ මහාචාර්ය සේනක බිබිලේ යන දෙදෙනාව පත් කළාය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැකසෙන බිබිලේ වික්‍රමසිංහ වාර්තාව 1971 මාර්තු මාස 23 වන දින අගමැතිනියට භාර දෙන ලදී. බහුජාතික සමාගම් නැමැති බූවල්ලාගේ අඬු සියල්ල කඩා දමා ලංකා ජනතාව මුදා ගැනීමට මේ වාර්තාවට හැකිවනු ඇති බවට එතැනදී මහාචාර්ය සේනක බිබිලේ ප්‍රකාශ කළේය. එම වාර්තාවේ අඩංගු වූ ප්‍රධාන යෝජනා පහක් විය. ලංකාවට අනවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීම නැවැත්වීම, රාජ්‍ය ආයතනවලත් පෞද්ගලික අංශයෙන් ඖෂධවලට ඖෂධීය හෙවත් නිල නාමය පමණක් භාවිත කිරීම, මෙරටට ඖෂධ ගෙන්වීම සහ මෙරටේ ඖෂධ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයකට පැවරීම, ලංකාවේ ඖෂධ නිෂ්පාදනයේ තත්ත්ව පාලක අංශය සහ පර්යේෂණ අංශ දියුණු කිරීම, ඖෂධ ගැන විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෛද්‍යවරුන් සෞඛ්‍ය සේවාවන්හි යෙදී සිටින අයට සහ මහජනතාවටත් ලබා දී ඔවුන් සතු දැනුම පුළුල් කිරීම එම යෝජනා අතර විය. වාර්තාව අනුව යමින් 1971 සැප්තැම්බර් 22 වන දින රජයේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජ්‍ය ඖෂධ සංස්ථාව හෙවත් SPCය බිහි විය. ඒ එවකට කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශ භාරව සිටි ටී.බී. සුබසිංහ මහතාගේ ක්‍රියාත්මක වීම අනුවය. එය අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වූ අතර පළමු වන සභාපති ලෙස මහාචාර්ය සේනක බිබිලේ පත් කරනු ලැබීය. මෙයම අවස්ථාවක් කරගත් මහාචාර්ය සේනක බිබිලේ තර්කාන්විත ඖෂධ භාවිතය පිළිබඳ තම දැක්මද පතුරුවා හැරියේය. ඖෂධ සංස්ථාවේ පරමාර්ථ ලෙස කියවුණු කරුණු 12ක් මගින් 20 වසරක පමණ සිට මහාචාර්ය සේනක බිබිලේ බලාපොරොත්තු වූ දෑ කියවින. රාජ්‍ය ඖෂධ සංස්ථාවේදී හමුවන සේවක මහතුකු වන උපසේන ජයරත්න හඳුනාගත් දිනේ සිටම හොඳම මිතුරා ලෙස එතුමා අත් නොහැර දිගටම එතුමා සමග සිටියේය. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ පළමු සභාපතිවරයා ලෙස ආරම්භයෙන් පළමු වර්ෂය තුලදීම රුපියල් මිලියන 60ක විදේශ විනිමයක් රටට ඉතිරි කර දෙන්නට එතුමා සමත්ය. SPCය පිටරටින් ගෙන්වන ඖෂධ වර්ග සංඛ්‍යාව 4000 සිට 171ක් දක්වා අඩු කළේය. SPC සභාපතිවරයා වෙනුවෙන් වෙන් කරලා තියෙන වැටුප එතුමා ප්‍රතික්ෂේප කරනවා. එතුමා කියනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වැඩ කරලා හම්බෙන වැටුප ප්‍රමාණවත් කියලා. එතුමා SPC සභාපති තනතුර සිද්ධ කරන්නේ නොමිලේ. සඳුදා සහ අඟහරුවාදා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සේවය කරන එතුමා බදාදා උදෑසනම දුම්රියෙන් කොළඹ පැමිණ සිකුරාදා දක්වා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සේවය කළේය. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ මාෆියාවට එරෙහිව සැබෑ සටන ආරම්භ කළේ 1972 දීය. 1972 ජූලි මාසයේ සිට ක්‍රමානුකූලව ඖෂධ ආනයනය කිරීම සංස්ථාවට පවරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එතුමා කටයුතු කළේය. සාධාරණ මිලකට ඖෂධ සපයන ලෙස ලංකාවේ ඖෂධ වෙළෙන්දන්ගෙන් සංස්ථාව ඉල්ලා සිටියත් එයින් පළක් වූයේ නැත. මේ සමගම ඉන්සියුලින් මිල එක්වරම ඉහළ යෑම නිසා ඉන්සියුලින් ගෙන්වීම ඖෂධ සංස්ථාවට පවරාගනු ලැබීය. මේ නිසා කැළඹුණු ඖෂධ සමාගම් එය කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදීය. මේ අනුව රටේ ඖෂධ හිඟයක් ඇතිකොට ඊට ඖෂධ සංස්ථාව වගකිව යුතු බව ඖෂධ සමාගම් ප්‍රචාරය කළේය. මේ සඳහා ඉතා නිර්භීත පිළිතුරක් 1972 මාර්තු 18 වන දින දිනමින පුවත්පතට මහාචාර්ය සේනක බිබිලේ ලබා දුන්නේය. රටේ ඖෂධ හිඟයක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ ඖෂධ වෙළෙන්දු. සංස්ථාව මේ අවුරුද්දේ ඉන්සියුලින් වර්ග කිහිපයක් හැරෙන්නට වෙන කිසිම බෙහෙතක් පිටරටින් ගෙන්වන්නේ නැහැ. ඉස්සරහටත් මේ ඖෂධ වෙළෙන්දෝ මේ වගේ හිතුවක්කාර විදිහට ක්‍රියා කළොත් ඖෂධ පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම සංස්ථාව අතට පත් කරගන්නවා කියලා එතුමා ඍජුව පුවත්පතට ප්‍රකාශ කරනවා. ඖෂධ සංස්ථාව ශක්තිමත් කරන්නට එහි සේවකයන් සඳහා එක්සත් රාජ්‍ය සංස්ථා හා වෙළඳ සේවක සංගමයට අනුබද්ධ වෘත්තීය සමිති ශාඛාවක් පිහිටුවීමට එතුමා කටයුතු කළේය.
වෘත්තීය සමිති කඩාකප්පල් කිරීම වෙනුවට වෘත්තීය සමිතිවලට අනුබල දෙන මේ සංස්ථා සභාපතිවරයා ගැන අනෙකුත් සංස්ථාවල සේවකයෝ පුදුම වූහ. එතුමා තම සේවකයන්ට ඖෂධ වර්ග පිළිබඳව දැනුම ලබා දීම සඳහා දේශන පැවැත්වූයේය. එපමණක් නොව තමා කරන සේවයට නියමිත වේලාවට පැමිණීම අවංක වීම ආදී ගුණාංගත් එතුමා තම සේවකයන්ට පුරුදු පුහුණු කළේය. ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමට පෞද්ගලික අංශයට තිබුණු අයිතිය මුළු මනින්ම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පවරා ගන්නට 1973 අවසන් වීමට ප්‍රථම එතුමාට හැකිවිය. මේ නිසා වියරු වැටුණු බහුජාතික සමාගම් විවිධ සටන් පාට යොදා ගනිමින් මහාචාර්ය සේනක බිබිලේ ප්‍රමුඛ රාජ්‍ය ඖෂධ සංස්ථාවට ප්‍රහාර එල්ල කළේය. 1973 අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් බහුතරයක් ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයට එතුමා අතගැසීය. එමගින් එකල රුපියල් ලක්ෂ 32ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමටත් විශාල පිරිසකට රැකියා ලබා දීමටත් හැකිවන බව එතුමා පැවසීය. මෙයට පිළිතුරු ලෙස වෙනත් වෛද්‍යවරුන් සහ පුවත්පත් මගින් එතුමාට පහර දීමට ඖෂධ සමාගම් ක්‍රියා කළේය. ඔවුන්ගේ සටන් පාට අතර මෙරට ඖෂධ හිඟයක් පවතින බවත් සංස්ථාව ගෙන්වන ඖෂධ ප්‍රමිතියෙන් බාල බවත් ඖෂධ නොමැතිව මිනිසුන් මිය යන බවත් විය. මේ කියන චෝදනාවලට එතුමා පිළිතුරු දෙන්නේ විද්‍යාත්මක දත්ත සහ සාක්ෂි පදනම් කරගෙන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ කියන චෝදනාවේදී එතුමා ඒකට පිළිතුරු දෙන්නේ වැඩි මිලට සහ සංස්ථා මිලට විකුණන එකම ඖෂධය අරගෙන ඒ දෙකේ ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂණයක් කරලා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට එතුමා පවසනවා මේ ඖෂධ දෙකේම ප්‍රමිතිය සමානයි, මිල විතරයි වෙනස් කියලා. වැඩි මිලට විකුණන ඖෂධයේ මිල වැඩි කියලා. ඖෂධ හිඟයක් තියෙන්නේ පුද්ගලික සමාගම් ගෙන්වන ඖෂධවල කියලා පෙන්වන්න එතුමා සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය වැඩි කරන්න ඕන කරන පියවර ටික ගන්නවා. දවසක් එතුමා පුද්ගලික ඖෂධ නිෂ්පාදකයන් SPC එකට කැඳවනවා. කැඳවලා මෙන්න මෙහෙම කියනවා. ඖෂධ නිෂ්පාදනයට ඕන කරන අමුද්‍රව්‍ය අඩු මිලට අපි පිටරටින් ගෙන්වනවා. ඒ ගැන සම්පූර්ණ අයිතිය තියෙන්නේ සංස්ථාවට. ඔබ කරන්න ඕනේ අපි ලබා දෙන අමුද්‍රව්‍ය වලින් අපට අවශ්‍ය ප්‍රමාණයට පෙති කරල් නිපදවන එක විතරයි. එහෙම කරොත් රටට ඕන කරන බෙහෙත් ප්‍රමාණය අඩු මිලට අපිට සපයන්න පුළුවන්. මේ පිළිබඳව පුවත මහ ජනතාවට සැලවීමත් සමග මහාචාර්ය සේනක බිබිලේට ධෛර්යය දෙමින් නන් දෙසින් සුබපැතුම් ගලා එන්නට විය. පසු කලක එතුමාගේ සිහිනය මල් පල ගන්වමින් 1987 දී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හෙවත් SPMC ආයතනය ආරම්භ විය. අධික ප්‍රතිරෝධයක් යටතේ වුවත් ඒකාධිකාරී බහුජාතික ඖෂධ සමාගම් මාෆියාවට එරෙහිව මහාචාර්ය සේනක බිබිලේ සටනක් ගෙන ගියේය. එය ඩොල්ෆින්ලා සමග පිහිනමින් මෝරුන් සමග කළ සටනක් වැනි විය. එතුමාට නිතර ලැබෙන දුරකථන ඇමතුම්වල අන්තර්ගතය තර්ජනාත්මක විය. බොහෝ විට එතුමාට මෙම ඇමතුම්වලට පිළිතුරු දෙන්නට නොදී ඒවට සවන් දෙන්නේ එතුමාගේ ආදරණීය බිරිඳ වන ලීලා බිබිලේය. තර්ජනයක් නේද? ඕව ගණන් ගන්න එපා. මං වැඩක් කරන බව මට පේනවා. ඔවුන්ට රිදිලා තින්නේ ඒකයි. එතුමා සිනාමුසු මුහුණින් ලීලාට පැවසුවේය. මහාචාර්ය සේනක බිබිලේ හට පුතුන් දෙදෙනෙකි. ඒ වැඩිමල් හිරංජන් බිබිලේ සහ බාල රනිල් බිබිලේය. He let us do what we wanted. He let us bloom in our own fields. Never once, I am now 73 years old, but never did he say, become a doctor like me. I became a pilot after doing some engineering. When I wanted to change, he said, do what you want. Because if you do what you want, you will excel. My brother also didn't, he became a hotelier. He never told us what to do. Listen to it. Never gave advice to do what he did, but he said, why don't you do this and go ahead.
simple person, simple taste. ඖෂධ හිඟයට හේතු සොයන ජනවේගය පුවත්පත 1973 අගෝස්තු මස 25 වන දින ඉංග්‍රීසි බෙහෙත් හිඟය ප්‍රතිගාමී උගුලක් යන මෙයින් ලිපියක් පළ කළේය. මේ නිසා ඖෂධ සංස්ථාවට එල්ල වූ චෝදනා තේරුම් ගන්නටත් ඖෂධ හිඟයේ සැබෑ රහස වටහා ගැනීමටත් ජනතාවට හැකිවිය. සැබවින්ම ඖෂධ හිඟයක් පැමිණියහොත් එයට මුහුණ දීම සඳහා යෝජනාවක් ලෙස සංස්ථාවේ ඖෂධ වෙළඳසල් පිහිටුවිය යුතු බවට ඖෂධ සංස්ථාවේ සේවක කමිටුවෙන් යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනුව පළමු රාජ්‍ය උසුසල කොළඹ මහා රෝහල අසල පිහිටුවනු ලැබීය. මෙය ඖෂධ ජාවාරම් කරුවන්ට වැදුණු තවත් මරු පහරක් විය. පිටරටින් ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම පමණක් කළ සංස්ථාව ඖෂධ වෙළඳාමටත් අවතීර්ණ වීම ඔවුන් කොපිත කරන දෙයක් බවට පත්විය. ඇතැම් පුවත්පත්වල ආශිර්වාදය මේ සඳහා ලැබෙනවා. එක පුවත්පත් කතුවකක තියෙනවා මේ ආයතනයට දාපු මේ ඔසුසල කියන නම පවා මේ ආයතනය මගින් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන ජනතා සේවය පිළිඹු කරනවා කියලා. ඖෂධ මාෆියාව කියලා කියන්නේ මේ සමාජවාදය, ධනවාදය වගේ දේශපාලන ප්‍රශ්නයකට වඩා මානුෂීය ප්‍රශ්නයක් කියලා තවදුරටත් ඒ කතුවගේ සඳහන් වෙනවා. එතුමා මෙසේ ඖෂධ මාෆියාවට විද්‍යාත්මකව පහර දෙන අතරතුර 1974 දී රටට කොලරා වසංගතය පැමිණියේ. රටේ විවිධ ප්‍රදේශවලින් කොලරා රෝගීන් වාර්තා වෙද්දී කොලරාව සඳහා ඖෂධ හිඟවිය. මෙය අවස්ථාවක් කරගත් සමාගම් සහ වෛද්‍ය සංගම් ඖෂධ සංස්ථාවට පහර ගැසීය. කොලරාව මර්ධනයට අවශ්‍ය ඖෂධ අමුද්‍රව්‍ය විශාල තොගයක් වහාම ගෙන්වනු ලැබීය. නමුත් ඒවා ලංකාවේදී බෙහෙත් කරල් වලට පිරවීමේ පහසුකම් පැවතියේ එක් බහුජාතික සමාගමකට පමණි. මේ අමුද්‍රව්‍ය බෙහෙත් කරල් වල පුරවා දෙන්නයි එතුමා එම කම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියේ. ඖෂධ සංස්ථාවට පහර දිය හැකි හොඳම අවස්ථාව උදා වූ බව අවබෝධ කරගන්නා සමාගම එය ප්‍රතික්ෂේප කළේය. සංස්ථාව බිඳවැටීමේ අවදානමක් තිබූ නිසා ඊළඟ තුරුම්පුව ලෙස මෙම කම්හල් රජයට පවරා ගත යුතු බව, ජනසතු කළ යුතු බව එතුමා තීරණය කළේය. ඒ කාලේ රටේ තිබුණ ආහාර අර්බුදය, කොලරා වසංගතයට ඖෂධ හිඟවීම වගේ කාරණා මුල් කරගෙන එක්තරා රටක් ඍජුවම ශ්‍රී ලංකා රජයට පවසනවා කම්හල් ජනසතු කිරීම, එහෙම නැත්නම් ඖෂධ කම්හල් ජනසතු කිරීම සිද්ධ කළොත් රටට ලබා දෙන ආධාර කපා හරිනවා කියලා. මේ නිසා ඖෂධ කම්හල් ජනසතු කිරීම කරන්න අපහසු ඉල්ලීමක් කියලා ශ්‍රී ලංකා රජය මහාචාර්ය බිබිලයට පවසනවා. මේ නිසා මහාචාර්ය බිබිලේ දැඩි කනස්සලට පත් වෙනවා. ඒ වගේම එතුමා හිතා ගන්නවා එතුමාට වැඩ කරන්න තියෙන කාලය සීමා සහිතයි කියලා. ඒ නිසා Tamanට ලැබිලා තියෙන කාලයෙන් පුළුවන් උපරිම දේ කරන්න එතුමා අදිෂ්ඨාන කරගන්නවා. 1976 අගෝස්තු මාසයේදී නොබැඳි ජාතීන්ගේ සමුළුව ලංකාවේදී පැවැත්විනි. මේ සමුළුව සඳහා මහාචාර්ය සේනක බිබිලෙක් ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව පිළියෙල කළ වාර්තාවක් ඉදිරිපත් කළේය. එයට සමුළුවේදී විශේෂ අවධානයක් හිමි විය. වැඩි විස්තර දැන ගැනීමට සහ දැක ගැනීමට රාජ්‍ය නායකයන්ට ඖෂධ සංස්ථාවට පැමිණෙන ලෙස එතුමා ආරාධනා කළේය. ඒ අනුව එහි ගිය නායකයෝ මේ ක්‍රියාවලිය පිළිබඳව අතිශය පැහැදීමට පත්ව තම රටවලට එවැනි ක්‍රමයක් සකස් කර ගැනීමට මහාචාර්ය සේනක බිබිලයකින් උපකාර ඉල්ලා සිටියහ. එයට හිස නැමූ එතුමා මට දිය හැකි සහයක් දීමට මා සූදානම්. පාලකයන්ට ජනතාවට සේවය කිරීමේ උවමනාව ඇති විට එබඳු තැනකට සේවය කිරීම සතුටක් ලෙස පැවසුවේය. මේ දිනවලම අන්ක්ටඩ් හෙවත් එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ සුරේන්ද්‍ර පටේල් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය සංජය ලාල් යන මහතුන් සමග එතුමා මිතුරු විය. ලංකාවේ ඖෂධ සංස්ථාවට ඇති බාධක ඔවුන්ටද පෙනෙන. 1976 දෙසැම්බරයේදී එවකට අන්ක්ටඩ් සංවිධානයේ තාක්ෂණය හෝමාරු කිරීමේ අංශ ප්‍රධානී සුරේන්ද්‍ර ජේ පටේල් මහතා එතුමාට නැවත නැවතත් අන්ක්ටඩ් වෙත සම්බන්ධ වන ලෙස ආරාධනා කර ලිපියක් එවූයේය. ඔවුන් පවසනවා මව්බිමේ ඉඳලා ජනතාවට සේවය කරන්න අමාරු නම් දුර රටකට ගිහිල්ලා මව්බිමටත් ලෝකයටත් සේවය කරන්න එකතු වෙන්න කියලා.
ඒ සඳහා අන්ටැක් සංවිධානය එතුමාව සාදරයෙන් පිළිගනිමි කියලා. ඉතින් මේ ඉල්ලීම සලකා බලන මහාචාර්ය සේනක බිබිලේ ඓතිහාසික තීරණයක් ගන්නවා. 1976 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා තිබුණ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ 5 වෙනි සංවත්සරයේ අමතමින් එතුමා කියනවා තමා SPC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා කියලා. මේක තමයි එතුමා ලංකාවේදී කරපු අවසාන දේශනය. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ සංස්ථා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පුවත රට පුරා ලැබුගින්නක්සේ පැතිරී ගියේය. මේ නිසා ඉල්ලා අස්වීම පිටුපස කතාව සැමට දැනගැනීම සඳහා එතුමා 1977 මාර්තු මස 7 වන දින ජන දින පුවත්පතට දීර්ඝ ලිපියක් පළ කළේය. එදා 1970 දී බර්නාඩ් සොයිසා අරලියගහ මැදුරට පැමිණෙන ලෙස කියා ඇමතුමක් දුන් දින සිට බහුජාතික සමාගම් අවසානයට සිදු කළ දේශපාලන අතපෙවීම දක්වා වූ සම්පූර්ණ කතාව එතුමා පුවත්පතට සැපවූයේය. මේ අනුව 1977 අප්‍රේල් සිට අවුරුද්දක කාලයක් සඳහා අන්ටැඩ් වෙත සම්බන්ධ වීමට එතුමා තීරණය කළේය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් 13ක් සඳහා ඖෂධ ප්‍රතිපත්ති සකස් කිරීමට එතුමාට පැවරින 1977 මාර්තු 31 වන දින තම ආදරණීය බිරිඳ ලීලාත් සමග විදේශගතවට මහාචාර්ය සේනක බිබිලේ මැලේසියාවේ සහ නේපාලයේ දින කිහිපයක් ගත කර අප්‍රේල් 24 වන දින ජිනීවා නගරයට පැමිණියේය. ආරම්භයේදීම මැලේසියාව සහ නේපාලයේ ඇෆ්ගනිස්තානය යන රටවල් සඳහා මූලික කෙටුම්පතක් සකස් කරන එතුමා ජිනීවා අන්ටැඩ් කාර්යාලයේදී දිවාරෑ නොබලා දවසම කැප කරන්නේ දිලිඳු රටවල ඖෂධ ප්‍රතිපත්ති අධ්‍යයනය කරමින් සහ නව වාර්තා සකස් කරමින්ය. 1977 ජූලි මාසේ පැවිදිච්ච මහමැතිවරණයෙන් එතෙක් නිදහසෙන් පස්සේ ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම දේශපාලන පෙරළිය සිද්ධ වෙනවා. ඒ තමයි ජයා ජයවර්ධන මහත්මයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ 6න් 5ක අතිබහුතර බලයක් අරගෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන එක. මේ ප්‍රතිඵල එනකොට මහාචාර්ය සේනක බිබිලේ ඉන්නේ ජිනීවාවල. මේ ප්‍රතිඵලය අසන එතුමා දැඩි ශෝකයට සහ කලකිරීමට පත් වෙනවා. දැන් ඉතින් බහුජාතික සමාගම් අපේ රටේ යකා නටාවි. ජනසතු ව්‍යාපාර විනාශ වීම. ඖෂධ සංස්ථා විතරක් නෙමෙයි. ලංගම දුම්රිය පවා පුද්ගලික අංශයට පැවරේ. එතුමාගේ අවසාන කාර්ය වූයේ කැරිබියන් දූපත්වල නිරීක්ෂණ චාරිකාවක් කොට එම රටවල්වල ඖෂධ ප්‍රතිපත්තිවල තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමය. මේ සඳහා අන්ටැඩ් සංවිධානය විසින් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන ලදී. මහාචාර්ය සේනක බිබිලේ කණ්ඩායම් ප්‍රධානී ලෙසත් ජමයිකාවේ උපන් ආචාර්ය රොල්ෆ් රිචඩ්ස්, චීන ජාතික ගයනා ඖෂධ සංස්ථාවේ සභාපති ගස්ලි, ගයනා ජාතික ජෝර්ජ් බෙයිට්, ජමයිකානු ජාතික හෙන්රි ලෝ, පාකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වූ රුබීනා ඛාන් ඒ අතර විය. මොවුහු කැරිබියන් දූපත්වල සංචාරය කරමින් තොරතුරු රැස් කළහ. මේ ගමන් අතරතුරදී ඇතැම් රටවල ජනතාව ලාංකිකයන්ටත් වඩා බහුජාතික සමාගම් වලින් බැටකන අයුරුත් පරිපාලනය පවා සමාගම් මගින් බිලීබාගෙන තිබෙන අයුරුත් සේනක ලීලා යුවල දුටුවහ. 1977 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා රෑ ගයනාවේ ජෝර්ජ් ටවුන් වල ගස්ලීගේ නිවසේ මේ සමීක්ෂණ කණ්ඩායම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වෙනවා. ජෝර්ජ් ටවුන් රෝහලේ වෛද්‍යවරුත් මේ සංග්‍රහයට සහභාගී වෙනවා. සාදය අවසන නින්දට යද්දී මහාචාර්ය සේනක බිබිලේට හුස්ම ගැනීමට අපහසු විය. පාන්දර වන විට එතුමාට අසාධ්‍ය විය. ලීලා වහාම එතුමාව රෝහලට රැගෙන ගියාය. රෝහලේදී මහාචාර්ය සේනක බිබිලේ එතුමාගේ අවසාන ප්‍රශ්වාසය සිදු කළේය. I wish he had lived longer to see
what I have achieved, my brother has achieved, but it was not to be. එදා 1977 සැප්තැම්බර් මස 29 වෙනිදාය. වෙලාව උදෑසන 9:30 පමණය. The sudden death in Georgetown of Sri Lankan professor Senaka Bebile has been described as a major blow to the implementation of the non-aligned heads of states' directives for pharmaceutical policy, of which he was an architect. The senior UNCTAD pharmaceutical advisor died in Guyana 2 days ago of a heart attack. His body was cremated this morning, and the ashes are being taken back by his wife to his native Sri Lanka tomorrow. Professor Bebile had established the most successful set of pharmaceutical policies in Sri Lanka and is now assisting other developing countries in formulating rational and efficient approaches to their pharmaceutical problems. Just implement my father's policies. He always said, it is not me that should be remembered. It is my policies, not him. His policies. He has told that, I think it is on paper also. So many other countries are following his policies. Senaka Bebile happened to be there. You can give him credit, but main thing is his policies. They will last forever. We have 22 million people in this country. I wish there were 22 million Senaka Bebiles. And one thing of personal nature, I have named my son Senaka Bebile. He has his son now. He is only about 2 weeks old. He is also Senaka Bebile. So there are 2 Senaka Bebiles, my son and my grandson, in the pipeline, as they say. මේක තමයි ඒ කාලේ ඌවවෙල්ලස්සේ රටේ මහත්මයා ජීවත් වෙච්ච වලව. ඒ වගේම අපේ කාරණාවේදී මහාචාර්ය සේනක බිබිලි මහත්මයා හැදී වැඩුණ තැන. ඉතින් මේක මීට කලකට කලින් පුරාවිද්‍යා ස්මාරකයක් විදියට ගැසට් කරලා තියෙන්නේ. නමුත් ප්‍රතිසංස්කරණය කිරීමක් සිද්ධ වෙච්ච බවක් නම් පේන්නට නැහැ. මොකද වලව්ව තියෙන ඊටාම අබලන් තත්ත්වේ. ඉතින් අවධානය ඒ සඳහා යොමු වෙනවා නම් අපි ඊටාම අගය කොට සලකනවා. මොකද ශ්‍රී ලංකාවේ තියෙන වලව් කීපය අතරින් එකක් තමයි මේ වලව්ව. ඒ නිසා ඒ වගේම මහාචාර්ය සේනක බිබිලි මහත්මයා හැදී වැඩිච්ච තැන නිසා අනාගත පරපුරට ඒක බලා ගන්න, ඒක සංරක්ෂණය කරන එක අපි හැමෝගෙම වගකීමක්.